පටන් ගමු. අපි අද පටන් ගන්න යන්නේ කාලය කියන පාඩම තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා අපි. හරි. අපි අච්චුපතේ පිළිවෙල නෙමෙයි පාඩම් කරන්නේ. අපි අද පටන් ගන්නවා කාලය කියන පාඩම. ලියා ගන්න මාතෘකාව කාලය කියලා. right? ලියා ගන්න කාලය කියලා. කාලය අරදෙමුතේ දැන් අපි කතා කරන්න යනවා මුලින්ම කාලයමයි මේක. දැන් අපි දන්නවා කාලයමයි මේක. අපි 6 වසරේදී අපි ඉගෙන ගත්තා. කාලයමයි මේක. මොනවද? කාලයමයිනවා අපි පැය වලින්ම අයිනවා. මිනිත්තු නේද? ඊළඟට තත්පර. ඊළඟට අපි දන්නවා පොඩිම තත්පර. තත්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු එකක් කියලා අපි කිව්වා. ඊට පස්සේ මිනිත්තු 60ක් කියලා කියන්නේ පැය එකක් කිව්වා. ඊළඟට පැය 24ක් කියලා කියන්නේ දින එකක් කිව්වා. ඊළඟට දින 365ක් කියලා කියන්නේ අවුරුදු එකක්. සාමාන්‍යයෙන් අපි කියන්නේ සමස්තයක් විතර දල වශයෙන් අපි ගන්නේ අවුරුද්දකට දවස් 365යි කියලා. අධික අවුරුද්දක් වුණාම දවස් 366ක් වෙනවා. හරි ඒක හරි. අපි නමුත් බහුතරයක් අපි ගන්නේ ආසන්න අපි සාමාන්‍යයෙන් ගන්නේ අවුරුද්දකට දවස් 365යි කියලා තමයි ගන්නේ. හරි. right. අපි මුලින්ම කතා කරමු මාස හා අවුරුදු කියන ටික. right. ලියාගෙන අනුමාත්‍රිකාවක් මාස හා අවුරුදු. ලියාගෙන අනුමාත්‍රිකාවක් මාස හා අවුරුදු. right. ලියාගෙන අනුමාත්‍රිකාව මාස හා අවුරුදු. right. අනුමාත්‍රිකාව මාස හා අවුරුදු. හරි. දැන් පුතේ ඕගොල්ලෝ දන්නවා අවුරුද්දකට මාස කීයක් තියෙනවද කියලා ඕගොල්ලෝ දන්නවා. හරි. ඕගොල්ලෝ දන්නවා අවුරුද්දකට මාස කීයක් තියෙනවද කියලා දන්නවා. අවුරුද්දකට මාස කීයද? අවුරුද්දකට තියෙනවා මාස 12ක් තියෙනවා. right. අවුරුද්දකට තියෙනවා මාස 12ක්. එතකොට මේ මාස ගත්තාම දින 30 මාසක් තියෙනවා. දින 31 මාසක් තියෙනවා. දින 28 මාසක් තියෙනවා. හරිද? අපි මාසයක් අපි හැම මාසෙම එකම දවස් ගන්න නැහැනේ. සමහර මාස තියෙනවා දවස් 31ක් තියෙන මාස, සමහර මාස තියෙනවා දවස් 30ක් තියෙන මාස, සමහර මාස තියෙනවා දවස් 28ක් තියෙන මාස. right? හරි. එතකොට මේ මාස යටතේ අපි බලමු දින 31ක් ඇති මාස. දින 31ක් ඇති මාස. ඊළඟට මම ගන්න දින 30ක් ඇති මාස. දින 30ක් ඇති මාස. ඊළඟට දින 28කින් අවසන් වන මාස කියලාම ගන්න. right. මම වගුවක් හදාන්න යන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා මාස ටික කියාගෙන යනවද දන්නව මොනවද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඔයගොල්ලෝ කොහොමද කියන්නේ? හරි. එතකොට දින 31 ජනවාරි මාසය ගත්තොත් මේ ජනවාරි මාසයේ පුතේ දින තියෙනවා 31ක්. එහෙනම් ජනවාරි කියලා කියන්නේ දින 31ක් තියෙන මාසය. ඊළඟට පෙබරවාරි මාසෙට දවස් 28යි. අධික අවුරුද්දක් නම් දවස් 29යි. එහෙනම් දින 28කින් අවසන් වන මාසයක් විදිහට අපිට ගන්න කවුද? පෙබරවාරි. right. ඊළඟ මාර්තු මාසෙට. මාර්තු මාසෙට නැවතත් දින තියෙනවා පුතේ 31ක්. මාර්තු මාසෙට දවස් 31ක් තියෙනවා. අප්‍රේල් මාසෙට දවස් 30යි. අප්‍රේල් මාසෙට දවස් 30යි. ඊළඟට මැයි මාසෙට දවස් 31යි. ඊළඟට ජුනි මාසෙට දවස් 30යි. ජූලි මාසෙට දවස් 31යි. අගෝස්තු 30යිද? නෑ, අගෝස්තු වලටත් කීයක් තියෙනවද? අගෝස්තු 31යි. ඊළඟට සැප්තැම්බර් වලට 30යි. ඊළඟට ඔක්තෝබර් වලට 31යි. නොවැම්බර් වලට 30යි. ඊළඟට දෙසැම්බර් වලට ආයෙත් කීයද? 31යි.
එහෙනම් වාට තේරෙනවා වගුව දිහා බැලුවාම නේද? දින 31ක් තියෙන මාස තියෙනවා 7ක්. දින 30ක් තියෙන මාස තියෙනවා 4ක්. දින 28ක් තියෙන මාස තියෙනවා 1ක් කියලා. right? හරි. ඔන්න ඔයාට පුළුවන් ඔය වගුව දාගන්න ටක් ගාලා. ඔතනින් දාගන්න වගුව. right? ඔය වගුව දාගන්න. ඔන්න වගුව දාගන්න ටක් ගාලා. වීඩියෝ එක හෝල්ඩ් කරලා දාගන්න පුළුවන්. right? right? ඊළඟ ලියන්න මෙන්න මෙහෙම. දැන් අපි බලමු. දවසක් පටන් ගන්න කීයටද දවසක් ඉවර වෙන්නේ කීයටද කියලා. right? උතන බලන් ඉන්න ඔළුවට දාගන්න. හරි. දැන් අපි ගමු 2015 8යි 1 කියන දවස. ඒ කියන්නේ 2015 8 වෙනි මාස කියලා කියනවා දන්නවා. 8 වෙනි මාස කියලා කියන්නේ අගෝස්තුනේ. අගෝස්තු 1 වෙනිදා. දවස කියලා කියන්නේ. ඒ දවස පටන් ගන්නෙ කවදද කීයටද? ඒ දවස පටන් ගන්නෙ හරියටම පුතේ 2015 8 වෙනි මාසේ 1 වෙනි දින. හරිද? සම්මත වේලාවෙන් කිව්වොත් 0.032ට ඔන්න ඔය වෙලාවේ තමයි ඒ දවස පටන් ගන්න. අන්න යා ඒ දවසේ පටන් අරගෙන එදාම 2015 8යි 1 කියන දවසේ හරිද 24.32 තමයි එයා දවස අවසන් වෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න අද කියන දවස පටන් අරන් තියෙන්නේ අද මධ්‍යම රාත්‍රී 12. ඒ කියන්නේ අපි රිදාගෙන හිටිය ඔයගොල්ලෝ අන්න ඔය මධ්‍යම රාත්‍රී 12 ඉඳලා හරිද? يعني ඊයේ දවසේ ඉවර වෙනවත් එක්කම අනිත් දවස පටන් ගන්න. හරිද? අන්න මධ්‍යම රාත්‍රී 12 ඉඳලා දැන් අපි මේ දැන් ඉන්නේ හවස තව 5:01:10 වෙලාව. right? මේ වෙලාවෙන් පස්සේ ඔහොම ගිහිල්ලා අද රෑ 12 වෙච්ච ගමන් අද දවස් ඉවරයි. ඒ 12 වෙනවත් එක්කම අද ඉවර වෙනවත් එක්කම අනිත් දවස පටන් ගන්න. right? අන්න ඒක ඔළුවේ තියාගන්න. දවස කියලා කියන්නේ මෙන්න මෙහෙම කියන. හරි. ඊළඟ දවසක් අපි ඔන්න කිව්වා දවසක් අපි ඔන්න කිව්වොත් ඔක ඔළුවේ තියාගන්න. ඊළඟට අවුරුද්දක් අපි බලමු අවුරුද්දක් පටන් ගන්න. අවුරුද්දක් පටන් ගන්න කවද්ද? ජනවාරි 1 වෙනිදානේ. අවුරුද්දක් පටන් ගන්න හරියටම දැන් හිතන්න මේ 2021 කියලා 2021 කියන අවුරුද්ද පටන් ගත්තේ 2021 ජනවාරි 1 වෙනිදා. ඒ කියන්නේ 1 වෙනිදා උදේ පාන්දර ඔයගොල්ලෝ රතිය පත්තු කරන්නේ 12ට. ආව 12 පත්තු වෙනවත් එක්ක මොකද කරේ අවුරුද්ද පටන් ගත්තා. හරිද? ඔහොම ගිහිල්ලා දැන් ඔයගොල්ලෝ මේ අවුරුද්ද දෙසැම්බර් 31. කියන්නේ 2021 12/31 මධ්‍යම රාත්‍රී 12ට. රතිය පත්තු කරන්නේ ඇයි? ඊළඟ අවුරුද්ද ලබනවා කියන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙනවා එක්කම ඊළඟ අවුරුද්ද මොකද වෙන්නේ? පටන් ගන්න. ඔන්න ඕක ඔළුවේ තියාගන්න. right? හරි. ඊළඟට ලියාගන්න මෙන්න මෙහෙම සටහන කියලා. මෙව දාගන්න සටහන වැදගත් සටහනක්. හරි. ඔයා මේක පොතේ ලියනකොට රෝස පාටින් ලියන්න ඕන එක. හරි. ඔයා මේක පොතේ ලියනකොට අනිවාර්යෙන්ම ලියන්න ඕනේ රෝස පාටින්. right? ලියාගන්න පුතේ මෙහෙම. වර්ෂ අවුරුද්දක් කියන්නේ වර්ෂයක්. වර්ෂ වශයෙන් කාලය මැනීමට ඇතැම් ආගමික ශාස්තෘවරුන්ගේ උපත හෝ විපත ශාස්තෘවරුන්ගේ උපත හෝ විපත ඇතැම් ආගමික ශාස්තෘවරුන්ගේ උපත හෝ විපත සිදු වූ කාල වකවානුව පදනම් කරගනු ලැබේ.
පදනම් කරගනු ලැබේ. පදනම් කරගනු ලැබේ. අන්තර්ජාතික සම්මුතිය වනුයේ අන්තර්ජාතික සම්මුතිය වනුයේ අන්තර්ජාතික සම්මුතිය වනුයේ කිතු උපත සිදු වී ඇති වර්ෂයයි. 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 කිතු උපතට පසුව කිතු උපතට පසුව කිතු උපතට පසුව කිතු උපතට පසුව යෙදෙන වර්ෂ කිතු උපතට පසුව යෙදෙන වර්ෂ ක්‍රිස්තු වර්ෂ වරණතුල දාගන්න ක්‍රීතිතක් වර්තිතක් කියලා. කිතු උපතට පසුව යෙදෙන වර්ෂ ක්‍රිස්තු වර්ෂ වරණතුල දාගන්න ක්‍රීතිතක් වර්තිතක්. ලෙසද කිතු උපතට පෙර වර්ෂ ක්‍රිස්තු පූර්ව වරණතුල දාගන්න ක්‍රීතිතක් පූතිතක් කියලා. ක්‍රිස්තු පූර්ව ක්‍රීතිතක් පූතිතක්. ක්‍රිස්තු පූර්ව ලෙසද හැඳින්වේ. හරි. හොඳට දැන් අහගන්න පුතේ. මොකක්ද මේ කියන්නේ? හරි. දැන් අපි අවුරුදු ගණන් කරනකොට හරිද? දැන් අපි ඉන්නේ මේ මොකක්ද අවුරුද්ද? අපි කියනවා 2021. අපි මේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 2021 අපි ඉන්නේ. හරිද? ඒ කියන්නේ අපි පුතේ අවුරුදු මේ ගණන් කරනකොට ආගමික ශාස්ත්‍රවරුන්ගේ උපත සිදුවෙච්ච කාලේ තමයි සලකලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් බුදුන් වහන්සේ ඉපදෙන්න පෙර කාලය අපි කියනවා බුද්ධ පූර්ව කියලා. හරිද? බුදුන් වහන්සේ ඉපදුනාට පස්සේ කාලය අපි කියනවා බුද්ධ වර්ෂ කියලා. නමුත් අපි ඒක සම්මතයක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. අපි සම්මතයක් විදිහට පාවිච්චි කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පස්සේ කාලේ. හරිද? ඒතර ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර කාලෙට අපි කියනවා ක්‍රිස්තු පූර්ව කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පස්සේ කාලෙට අපි කියනවා ක්‍රිස්තු වර්ෂ කියලා. ඒ කියන්නේ අපි මේ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පස්සේ අවුරුදු 2021කට පස්සේ කාලෙක තමයි මේ ඉන්නේ. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ බලලා දැකලා තියෙයි. දැන් වෙසක් එකේ එනවනේ මැයි වලට බලන්නකෝ. සමහර මට මතක නැහැ හරියටම අවුරුද්ද බුද්ධ වර්ෂ 2500 නැත්නම් 2550 සම්බුද්ධ ජයන්ති කියලා කියනවා. වගේ කියනවා නේද? ඒ කියන්නේ බුදුන් වහන්සේ ඉපදෙලා අවුරුදු 2550. ඒ කියන්නේ දැන් ක්‍රිස්තු වහන්සේ ඉපදෙන්න කලින් තමයි බුදුන් වහන්සේ ඉපදුනේ. හරිද? එතකොට දැන් ක්‍රිස්තු වර්ෂ 2021 නම් මේ සමහරට බුද්ධ වර්ෂ 2500 ගණක් වගේ යනවා. රයිට්? ඔය වගේ එකක් තමයි යන්නේ උතනදී. හරිද? දැන් මතක තියාගන්න සම්මතයක් විතරයි පාවිච්චි කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පස්සේ කාලේ අපිට කියනවා ක්‍රිස්තු වර්ෂ කියලා කියනවා. රයිට්? ඕක ඔළුවේ දාගන්න වැදගත් කාරණාවක්. හරිද? රයිට්. ඊළඟට ලියාගන්න අනුමාත්‍රිකාවක් දශක. ඊළඟට ලියාගන්න අනුමාත්‍රිකාවක් දශක.
දශක. හරි. දශකයක් කියලා කියන්නේ පුතේ අවුරුදු 10ක කාලයක්. දශකයක් කියලා කියන්නේ කොච්චරක්ද? අවුරුදු 10ක කාලයක්. අවුරුදු 10ක කාලයකට අපි කියනවා කොච්චරක් කියලාද? දශකයක් කියලා කියනවා. හරිද? රයිට්. ලියාගන්න මෙහෙම දශක යටතේ වසර 10ක කාල පරිච්ඡේදයක් වසර 10ක නෑ පුතේ නිල් පැනවල ලියාගන්න. ආ මේ දෙනෙත් නේද? right. මම බැලුවා කෝ කියලා. right. වසර 10ක කාල පරිච්ඡේදය වසර 10ක කාල පරිච්ඡේදය වසර 10ක කාල පරිච්ඡේදය දශකයක් ලෙස හැඳින්වේ. වසර 10ක කාල පරිච්ඡේදය දශකයක් ලෙස හැඳින්වේ. වසර 10ක කාල පරිච්ඡේදය දශකයක් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට සියවස. සියවස කියන්නේ ඔයාලට තේරෙනවා. ඒතන වචනේම තියෙන උත්තරේ. මොකද්ද? සියවස කියන්නේ නේද? දශකයක් කියන්නේ අවුරුදු 10ක්. සියවස කියන්නේ හරිද? අවුරුදු කීයක කාලයක්ද පුතේ? අවුරුදු 100ක කාලයකට අපි කියනවා සියවසක් කියලා කියනවා. right? අපි සියවසක් කියලා කියන්නේ අවුරුදු 100ක කාලයට. right? ලියාගන්න ඊළඟට සියවස කියලා මෙහෙම දාගන්න. සියවස කියලා දාගන්න මෙහෙම. අවුරුදු 100ක කාල පරිච්ඡේදයක් 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 සියවසක් ලෙස හැඳින්වේ. සියවසක් ලෙස හැඳින්වේ. අවුරුදු 100ක කාල පරිච්ඡේදයක් සියවසක් ලෙස හැඳින්වේ. right. ඊළඟට සහස්‍රකය. සහස්‍රකය. ඊළඟ මාතෘකාව යන සහස්‍රක. සහස්‍රක කියලා කියන්නේ පුතේ අවුරුදු 1000ක කාලයට අපි කියනවා සහස්‍රකය කියලා කියනවා. ලියාගන්න. සහස්‍රක කියලා කියන්නේ අවුරුදු 1000ක කාලයට. ලියාගන්න. සහස්‍රක කියලා ලියාගන්න මෙහෙම. වසර 1000ක කාල පරිච්ඡේදයක් වසර 1000ක කාල පරිච්ඡේදයක් වසර 1000ක කාල පරිච්ඡේදයක් වසර 1000ක කාල පරිච්ඡේදයක් සහස්‍රකයක් ලෙස හැඳින්වේ. වසර 1000ක කාල පරිච්ඡේදයක් සහස්‍රකයක් ලෙස හැඳින්වේ. වසර 1000ක කාල පරිච්ඡේදයක් සහස්‍රකයක් ලෙස හැඳින්වේ. right. දැන් එන හොඳට අහගන්න. ඔයාලා දන්නවා අපි ඉන්න දශකයක් කියන්නේ මොකක්ද එහෙනම්? අවුරුදු 10ක කාල පරිච්ඡේදයක්. සියවසක් කියලා කියන්නේ අවුරුදු 100ක කාල පරිච්ඡේදයක්. සහස්‍රකයක් කියලා කියන්නේ අවුරුදු 1000ක කාල පරිච්ඡේදයක්. හරි. දැන් හොඳට බලන් ඉන්න පුතේ මම උදාහරණයක් කතා කරන්න යන්නේ. right. අපි ගමු දැන් ඉන්නේ අපි මොකද්ද? ක්‍රිස්තු වර්ෂ 2021. right. ක්‍රිස්තු වර්ෂ 2021. අපෙන් අහනවා අයත් වන්නේ කීවැනි දශකය? ලියන්න එපා කවුරුත් හොඳට අහන් ඉන්න පුතේ. ලියන්න එපා. කිසිම කෙනෙක් ලියන්න එපා. ක්‍රිස්තු වර්ෂ 2021 අයත් වන්නේ කීවැනි දශකයටද කියලා අහන. හරිද? ඊට පස්සේ අහනවා අයත් වන්නේ කීවැනි සියවසටද කියලා අහන. කීවැනි සියවසට? ඊළඟට අපෙන් අහනවා අයත් වන්නේ කීවැනි
සහස්රකයටද කියලා. right. ඒ කියන්නේ අපි මේ ඉන්න අවුරුද්ද. මොකද අපි ඉන්න අවුරුද්ද 2021. මේ 2021 කියන අවුරුද්ද අයිති වෙන්නේ මොන දශකයටද? මොන සියවසටද? මොන සහස්රකයටද කියලා අහන්නේ. හරිද? දැන් මෙහෙමයි මේක කරන්නේ. හරිද පුතේ? දශකයක් අහනවා නම් අපි කෝ දශකයක් කියලා කියන්නේ අවුරුදු 10ක කාල පරිච්ඡේදයක්. සියවසක් කියලා කියන්නේ අවුරුදු 100ක කාල පරිච්ඡේදයක්. සහස්රකයක් කියලා කියන්නේ අවුරුදු 1000ක කාල පරිච්ඡේදයක්. ඒතරවා කරන්න ඕනේ මෙහෙම. මම මේ කරන්න ලේසි කරන එකත් පස්සේ කියන්න. අපෙන් අහන්නේ දශකය නම් අපි මේ අපිට දීලා දෙන අවුරුද්ද තියෙනවනේ කවුද? 2021 නේ ඉන්නේ. හරිද? අපි එයාව බෙදනවා පුතේ 10යි. හරිද? දශකයක් අහනවා නම් අපි මේ දීලා දෙන කාලය බෙදනවා කාගෙන්ද? 10න් බෙදනවා. අය බෙදමු. 2ට 10ව නැහැ 20ට 10ව 2යි 10 වරක් 2 20යි. ඉතුරු බිඳුවයි. 2ට 10ව නැහැ බිඳුවයි 21ට දෙනවා 10ව 2ක් 10 වරක් 2 20යි. ඉතුරු එක කීයක්ද? 1ක්. right? එතකොට අපිට එන්නේ මෙතනින් 202ක් නේ. හරිද? අපිට එන්නේ 202ක් කියලානේ උත්තරේ. මතක තියාගන්න අපි එයාට එකක් එකතු කරනවා. මෙතන ඉතුරු වුණානේ. අපි එහෙනම් මොකද කරන්නේ? එයාට එකක් එකතු කරනවා. එහෙනම් අපිට උත්තරය ලියන්න පුළුවන්. එයා අයත් වන්නේ කීවෙනි දශකයටද? 203 වැනි දශකයට. right? අපි මෙතන මොකද කරේ? දශකය අහුවනම් මොකද කරේ අපි? 10න් බෙදුවා. හරිද? 10 දශකයක් කියන්නේ අවුරුදු 10 කාලයක් 10න් බෙදුවා. බෙදලා ඒ ආපු උත්තරේට දැන් මෙතන ඉතුරු වෙනවනේ. ඉතුරු වෙච්ච එකම මෙයාට මොකද කරේ? එකක් එකතු කරා. එතන අපිට උත්තරය ආවා. එහෙනම් අපෙන් අහන්නේ සියවස නම් මොකද කරන්නේ? සියවස අහනවා නම් මොකද කරන්නේ? 2021 බෙදනවා අපි කීයෙන්ද පුතේ? 100න්. සියවසක් නෙවන්නේ. සියවසක් කියන්නේ වසර 100ක කාලයක්. මෙයා බෙදනවා 100න්. 2ට 100ව නැහැ. 20ට 100ව නැහැ. 202ට තියෙනවා 100ව දෙකක්. 102කින් ගුණ කරාම 200යි. ඉතුරු වෙනවා දෙකක්. 21ට 100ව නැහැ. බිඳුවයි. එහෙනම් මෙතනින් ඉතුරුනා 21ක්. එතකොට මෙතන එන්නේ 20ක් නේ. මෙතනින් එන්නේ 20ක්. මේ 20ට අපි මොකද කරන්නේ? එකක් එකතු කරනවා. අයියේ ඉතුරු වුණානේ. මෙතනින් ඉතුරුලා තියෙන යම් ගානක්. මොකක් හරි ගන්න. මෙතන 21ක් ඉතුරුනා. හරි කවන්නේ. මෙතන යම් ගානක් ඉතුරු වෙලා තියෙනවා. මෙතන ඉතුරු වුණා කියන්නේ අපි මෙයාට එකක් එකතු කරනවා. එහෙනම් අපි මේ ඉන්නේ කීවෙනි සියවසේද? 21 වැනි සියවස. right? අපි කියන්නේ 21 ශතවර්ෂය කියලා කියන්නේ. right? ශතවර්ෂය කියලා කියන්නේ සියවස කියන එකම තමයි. ඊළඟට අපෙන් අහනවා මේක අයත් වන්නේ කීවැනි සහස්‍රකයකද කියලා. එහෙනම් මොකද කරන්නේ? සහස්‍රකය කියලා කියන්නේ අවුරුදු 1000ක කාලයක්. එහෙනම් මොකද කරන්නේ? 2021 බෙදනවා කාගෙන්ද 1000න්. 2කට නෑ 20ට නෑ 202ට නෑ 2021ට තියෙනවා දෙකක්. එහෙනම් එතනින් එනවා 10ව දෙකක් කියන්නේ 2000යි. ඉතුරු වෙනවා කීයක්ද? 21ක්. ඉතුරු වෙනවා කියන්නේ මෙතන බෙදලා පුත්‍රේ තියෙන දෙකයිනේ. එයාට එකක් එකතු කරනවා. එහෙනම් අපි ඉන්නේ කීවෙනි සහස්‍රකයේද? 3 වන සහස්‍රකය කියලා අපිට කියන්න පුළුවන්. right? ඔන්න අපි ගත්තා. අපි ඉන්න අවුරුද්ද මොකද්ද? ක්‍රිස්තු වර්ෂ 2021 ආයිති වෙන්නේ කීවෙනි සියවස් දශකයේද? කීවෙනි සියවසටද? කීවෙනි සහස්‍රකයේද කියලා. right? හරි. ඔයා ඔක දාගන්න උදාහරණ කියලා. right? උදාහරණයක් කියලා ඔක දාගන්න ටක් ගාලා. වීඩියෝ එක හෝල්ඩ් කරලා දාගන්න පුළුවන්. right? වීඩියෝ එක නැවැත්තුවා. නවත්තලා දාගත්තා. දාලා ඊට පස්සේ ඔතනින් පස්සේ ආයි වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. right? right. දාගෙන ඉවර වෙලා ඕගොල්ලෝ කරන්න බලන්න මම මේ දාන අවුරුද්ද ආයතන එක ලියන්න. ක්‍රිස්තු වර්ෂ 1505යි. හරි? මම මෙතනින් අවුරුදු ටිකක් දාන්නම්. ක්‍රිස්තු වර්ෂ 1505යි. ක්‍රිස්තු වර්ෂ අපේ නිදහසට මොකක්ද අවුරුද්ද? 1948. 1948යි. ඔයගොල්ලෝ ඉපදලා තියෙනවා මම හිතන්නේ 2000 කීයද උදේ ගොඩක් කට්ටිය 2000 ඔයගොල්ලෝ එක්කෙනෙක් කියන්න බෑ. ඔයගොල්ලෝ ඉපදෙන අවුරුදු මොකද්ද? 2000 කීයද ඉපදුනේ? තව අවුරුදු 12ක 2000 2009 අයියෝ 2009 right. මෙන්න මේ අවුරුදු තුනම හරිද? මේ වගේ ලියන්න. ක්‍රිස්තු වර්ෂ 1505 අයත් වන්නේ කීවෙනි දශකයේද කියලා දශකය හෙව්වා. සියවස හෙව්වා. සහස්‍රකය හෙව්වා. ඊළඟ එක්කෙනා ගත්තා හෙව්වා. ඊළඟ එක්කෙනා ගත්තා හෙව්වා. right? මතක තියාගන්න දශකය හාද්දි 10න් බෙදනවා. සියවස හාද්දි 100න් බෙදනවා. සහස්‍රකය හාද්දි 1000න් බෙදුවා. හැමතිස්සෙම බෙදලා ඒ ඉන උත්තරයක් තියෙනවනේ. එයාට මොකද කරේ අපි එකක් එකතු කරන්න ඕන. right? ටක් ගාලා කරන්න බෑ. අය බලමු එහෙනම්.
දැන් ඔයා මේ විදිහ හදලානේ තියෙන්නේ. බලන්න පළවෙනියටම මුලින්ම ඉන්නේ කවුද? මුලින්ම ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 1505. හරි. එයා අයත් වන්නේ කීවෙනි දශකයටද කියලා අහනවා. එහෙනම් මොකද කරන්න ඔයා? 1505 10න් බෙදනවා. 10 වරක් 1 10යි. 50ට 10ව 5යි. 10 වරක් 5 50යි. 5ට 10ව බිඳුවයි. 10 වරක් බිඳුව බිඳුවයි. මෙතනින් එන්නේ 150ක් නේ. මං ගුවා යාට මොකද කරන්නේ අපි? එකක් එකතු කරනවා. එහෙනම් මෙයා අයත් වන දශකය එනවා 151 වෙනි දශකය. හරි බෙදන්න පුළුවන් වෙන්න ඕන ළමෙක්ට. ඊළඟ සියවස. එහෙනම් 1505 බෙදනවා කියන්න. 1505 බෙදනවා අපි 100ෙන්. 1ට 100ව නැහැ. 15ට 100වත් නැහැ. 150ට තියෙනවා 100ව එකක්. 100 එකෙන් ගුණ කරාම 100යි. 150න් 100ක් අඩු කරාම එන්නේ 50යි. 505ට තියෙනවා 100ව 5ක්. 100ව 5ක් 500යි. ඉතුරු වෙනවා 5ක්. එහෙනම් මෙතනින් එන්නේ 15ක්. එයාට එකක් එකතු කරා. එහෙනම් අපිට එනවා මෙයා අයත් වෙන්නේ මොන සියවසටද? 16 වැනි සියවසට. මෙයා අයත් වෙන්නේ 16 වැනි සියවසට. ඊළඟ ආයත් වෙන්නේ කීවෙනි සහස්‍රකයටද කියනවා. එහෙනම් 1505 බෙදනවා පුතේ කීයෙන්ද? 1000න් බෙදනවා. උතර මෙතනින් 1යි 1000යි ඉතුරු වෙනවා 505ක්. මෙතනින් ආවේ 1යි. එහෙනම් යාට එකක් එකතු කරා. එහෙනම් අපිට එනවා එයාත් වෙන්නේ දෙවැනි සහස්‍රකයට. රයිට්. එයාත් වෙන්නේ දෙවැනි සහස්‍රකයට. රයිට්. අතුසන බලන්න ඉතුරුම හරි කට්ටිය. රයිට් හොඳයි පුතේ. රයිට්. වැරද්දක් තියෙනවා නම් තේරුම් ගන්න හදා ගන්න අඩුපාඩු. රයිට්. බෙදන්න පුරුදු වෙන්න ඕනේ කට්ටියම. හරි. ඊළඟ බලමු 1948. රයිට්. ඊළඟ බලමු 1948. ක්‍රිස්තු වර්ෂ 1948. එහෙනම් මොකද කරන්නේ? අපි දශකය හොයන්න මොකද කරන්නේ? දශකය හොයන්න 1948 බෙදනවා පුතේ 10යි. 1ට 10ව නැහැ. 19ට 10ව 1යි. මෙතනින් 10යි. ඉතුරු වෙනවා 9ක්. 94ට තියෙනවා 10ව 9ක්. 10 වරක් 9 90යි. ඉතුරුයි 4ක්. 48ට 10ව 4යි. 10 වරක් 4 40යි. ඉතුරුයි 8ක්. 194ක් න්යාවේ. එහෙනම් ඊට එකතු කරනවා එකක්. එහෙනම් අපිට එනවා එයා අයත් වෙන දශකය 195 කියලා. හරි. ඊළඟට සියවස හොයන්න මොකද කරන්නේ? 1948 බෙදනවා අපි 100ෙන්. 1ට නෑ 100ව 19ට නෑ 194ට 100ව 1යි. 100ව එකක් 100යි. 948ට තියෙනවා 100ව 9ක්. එතනින් එනවා 900ක්. ඉතුරු වෙනවා 48ක්. එහෙනම් එතන සියවස 19. එහෙනම් එයාට එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් අපිට එනවා ඒ අයත් වෙන්නේ මොන සියවසටද? 20 වෙනි සියවසට. ඊට සහස්‍රකය හොයන්න මොකද කරන්නේ? 1948 බෙදනවා 1000න්. 1000ව එකක් 1000යි. ඉතුරු වෙනවා 948ක්. ඉතුරු උනානේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 1යි. එයාට එකක් එකතු කරනවා. එහෙනම් අපිට මෙතනින් එනවා මෙයාගේ සහස්‍රකය කීවෙනි සහස්‍රකය කියලාද? දෙවැනි සහස්‍රකය කියලා එනවා. රයිට්. නැවතත් අතුසල බාන තුනම හරි කට්ටිය. ඔය තුන. රයිට් හොඳයි. රයිට්. හරි පුතේ. ඊළඟ බලන්න ක්‍රිස්තු වර්ෂ 2009. ඔන්න ඔයගොල්ලෝ ඉපදලා දෙන අවුරුද්ද. රයිට්. ඔන්න ඔයගොල්ලෝ ඉපදලා දෙන අවුරුද්ද 2009 නේ. අයියෝ. චූටි ළමයි. හරි. 2009 බලන්න. 2009 ගත්තාම එහෙනම් එයාගේ දශකය හොයනවා. 2009 බෙදෙනවා පුතේ කීයෙන්ද? 2009 දැන් අපි කීයෙන්ද? එයා දශක වල 10න් බෙදනවා. 10 වරක් 1 20යි. බිඳුවට 10ව බිඳුවයි. 9ට බිඳුවයි නේද? එහෙනම් මෙතනින් එන්නේ කීයද? 200ක් එන්නේ. එහෙනම් එයාට එකක් එකතු කරාම අපිට නම් මෙයා අයත් වෙන්නේ කී වෙනි දශකයේද? 201 කියන දශකයට නේ. මෙයා අයත් වෙන්නේ 201 වැනි දශකයට. ඊළඟට සියවස හොයන්න මොකද කරන්නේ? 2009 බෙදෙන ඔයා කියන 100ෙන්. 100ව දෙකක් 200යි. 9ට 100ව බිඳුවයි. ඉතුරු වෙනවා 9ක්. එහෙනම් 20යි. 20ට එකතු කරා. ඒ කියන්නේ ඔයා අයත් වෙන්නේ 21 වෙනි සියවසට නේ. 21 වෙනි සියවසට. රයිට් 2009 නේ. හරි. ඊළඟට 2009
සහස්‍රකේ වෙන 1000න් බෙදෙනවා. 10ව 2යි. එහෙනම් 2000යි ඉතුරු 9ක්. එහෙනම් ආයත් වෙන්නේ කීවෙනි සහස්‍රකයටද? 3 වෙනි සහස්‍රකයට. right. හරි කට්ටිය. right හොඳයි. හරි. right. ඊළඟට හොඳයි පුතේ හැමෝම. ඊළඟට ලියා ගන්න පුතේ අනුමාත්‍රිකාවක් අධික අවුරුද්ද කියලා ලියා ගන්න අනුමාත්‍රිකාවක් අධික අවුරුද්ද හරි. මොකක්ද මේ අධික අවුරුද්දක් කියලා කියන්නේ? අධික අවුරුද්දක් කියලා කියන්නේ පුතේ යම් අවුරුද්දකට දවස් තියෙනවා 366ක්. අන්නේ අවුරුද්ද අපි කියනවා අධික අවුරුද්දක්. එතකොට මේ මොකද වෙන්නේ? අධික අවුරුද්දකදී වෙන්නේ පෙබරවාරි මාසයේ දවස් 29ක් එනවා. එතකොට මේක එන්නේ අවුරුදු 4කට සැරයක්. ඒ කියන්නේ දැන් 2000 අපි ගමු 2000 හරිද 2000 2004 වගේ අවුරුදු 4කට සැරයක් තමයි මේ අධික අවුරුද්දක් කියන එක එන්නේ. හරි. එතකොට මතක තියාගන්න අධික අවුරුද්දකදී වෙන්නේ එයාගේ දවස් කීයක් තියෙනවද? 366ක් තියෙනවා. right. ලියාගන්න මෙහෙම. යම් වර්ෂයකට දින 366ක් ඇත්නම් එම වර්ෂය අධික අවුරුද්දක් වේ. අධික අවුරුද්දක් වේ. හරි. මෙහිදී ඒකටම පෙබරවාරි මාසයට දින 29ක් තිබේ. දින 29ක් තිබේ. right. හරි. දැන් ඔයා මේක පොතේ ලියනකොට ලියන රොසපාණි මෙතනින් පස්සේ ටික. හරි. මේ ටික වැදගත් කාරණා ටිකක්. තනුවක් දාලා ලියාගෙන මෙහෙම. යම් වර්ෂයක් දැක්වෙන සංඛ්‍යාව සීයේ ගුණාකාරයක් නොවේ නම් යම් වර්ෂයක් දැක්වෙන සංඛ්‍යාව සීයේ ගුණාකාරයක් නොවේ නම් කමා
කමාවක් දැම්ම එතනම ලියා ගන්න. එතනමයි යා. නොවේ නම් කමා. එම සංඛ්‍යාව හතරෙන් බෙදේ නම් එය අධික අවුරුද්දකි. ඊළඟ තරුව රූලක් කරලා ඊළඟ තරුව ඔව් එකක් රොස් පාටි 100 ගුණාකාරයක් වන 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 වර්ෂයක් 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 අධික අවුරුද්දක් වන්නේ අධික අවුරුද්දක් වන්නේ එය 400න් බෙදේ නම් පමණි. 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 හරි. දැන් හොඳට අහන් ඉන්න. දැන් අපිට ගණන් එනවා මෙයා අධික අවුරුද්දක්ද නැද්ද කියලා අහලා. හරිද? අපිට එනවා මෙයා අධික අවුරුද්දක්ද නැද්ද කියලා අහලා ගණන් එනවා. එතකොට මතක තියාගන්න මේ අධික අවුරුද්දක්ද නැද්ද කියලා ගණන් අහද්දී ඔයා මුලින්ම බලන්න ඕනේ එයා 100 ගුණාකාරයක්ද නැද්ද කියලා. හරිද? එයා බලන්න ඕන අපි මුලින්ම 100 ගුණාකාරයක්ද නැද්ද? 100 ගුණාකාරයක් නම් පුතේ අනිවාර්යෙන්ම 400න් බෙදෙන්න ඕන. 100 ගුණාකාරයක් නම් 400න් බෙදෙන්න ඕන. 100 ගුණාකාරයක් නෙවෙයි නම් 100 ගුණාකාරයක් නෙමෙයි නම් 4න් බෙදෙනවද කියලා බලන්න. හරිද? හොඳට මතක තියාගන්න. මේක මතක තියාගන්න. ඕනම අවුරුද්දක් දීලා අපෙන් අහනවා මෙයා අධික අවුරුද්දද නැද්ද කියලා. අපි ඒක බලන්නේ කොහොමද? අපි බලනවා 100 ගුණාකාරයක්ද නැද්ද කියලා. 100 ගුණාකාර දන්නවනේ. 100 ගුණාකාර කියන්නේ 100 200 300 400 500 ඕම යන කට්ටියනේ. right? එහෙනම් එයා මුලින් බලනවා 100 ගුණාකාරයක්ද නැද්ද කියලා. 100 ගුණාකාරයක් නම් අපි 400න් බෙදන්න ඕනේ. 100 ගුණාකාරයක් නෙවෙයි නම් 4ෙන් බෙදන්න තියෙනවා. right? මම උදාහරණ කීපයක් හදලා පෙන්නනවා හොඳට බලන් ඉන්න. හරි? මම මුලින්ම ගන්නම් ක්‍රිස්තු වර්ෂ 2000. අපෙන් අහනවා ඔන්න ක්‍රිස්තු වර්ෂ 2000 අධික අවුරුද්දක්ද කියලා අහනවා. අපෙන් අහනවා ප්‍රශ්නයක් ක්‍රිස්තු වර්ෂ 2000 අධික අවුරුද්දක්ද කියලා අහනවා. දැන් 2100 ගුණාකාරයක් නේද? ඔව් අපිට ලියන්න පුළුවන්. මෙහෙම ලියනවා මම. 2000 කියන්නේ 100 ගුණාකාරයක් නේ. 2000 කොහොමද හැදෙන්නේ 100 ගුණාකාරනේ. 2000 නිකන් 100ෙන් බෙදලා බලන්න නේ. ඔය පැත්තක බෙදලා බලන්න නිකන් 2100ෙන්. දෙකට 100ව නැහැ. 20ට නැහැ. 200ට 100ව 2යි. 100ව 2ක් 200යි. බිංදුවට 100ව බිංදුවයි. කොහොමද එන්නේ? 2000 හැදෙන්නේ කොහොමද? 100ව කීයක්ද? 20කින් 100 20ෙන් වැඩි කරොත් 1000 හැදෙන්නේ. 100 වැඩි කිරීම 20 බැවින් අපිට කියන්න පුළුවන් මේක 100 ගුණාකාරයක් නේ.
ඒක ගහම ලියන්න පුළුවන් නේ. 100ත් එක්ක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් කියන්නේ එයා 100 ගුණාකාරය. right? බැවින් 100 ගුණාකාරය 2100 ගුණාකාරය. right? මම මෙහෙම ලියනවා 2100 ගුණාකාරය. බැවින් 2100 ගුණාකාරයකි. 100 ගුණාකාරයකි. හරි. දැන් 100 ගුණාකාරයක් නම් මොකද වෙන්න ඕනි? 100 ගුණාකාරයක් නම් මොකද වෙන්න ඕනි? 400ෙන් බෙදන්න ඕනි. 2000 බෙදලා බලන්න 400. 2000 බෙදලා බලන්න 400. හරි. 2000 බෙදලා බලන්න අපි කීයෙන්ද? 400. හරි. 2000 බෙදලා බලමු අපි 400. බෙදනවාද කියලා. 2000 බෙදනවා 400. බලමු 2400ෙන් බෙදලා. දෙකට නෑ, 20ට නෑ, 200ට නෑ. 2000ට 400ව 5ක් වගේ තියනව නේද? 400ව 5ක් 2000යි නේද? ඒ කියන්නේ 2400ෙන් බෙදුවා වෙන්නේ කීයද? 5යි නේද? ඒ කියන්නේ 2400ෙන් බෙදුවාම 5ක් කියලා එනවා. ඒ කියන්නේ 2000 බෙදීම 400 සමානයි 5 නිසා අපිට කියන්න පුළුවන් 2000 මොකද වෙන්නේ? 400ෙන් බෙදේ කියලා කියන්න පුළුවන්. 2000 400ෙන් බෙදේ. එහෙනම් මොකද අපිට කියන්න පුළුවන්? මෙයා 100 ගුණාකාරයක් නේද? ඒ වගේම මෙයා 400ෙන් බෙදෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා ක්‍රිස්තු වර්ෂ 2000 මොන අවුරුද්දක් වෙනවද? අධික අවුරුද්දක් වේ කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මුලින්ම කරන්න ඕනේ 100 ගුණාකාරයක්ද නැද්ද කියලා බලන්න. මෙතනින් ආව 100 ගුණාකාරයක් කියලා. ලියන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ මෙයා 100 ගුණාකාරයි. right දැන් ඔයා විභාගෙට මෙච්චර ලියන්න මම පැහැදිලි කරන් ලියන්නේ. ඇහුවාම අධික අවුරුද්දක්ද නැද්ද කියලා අධික අවුරුද්දක් නම් අධික අවුරුද්දක් විදිහේ අධික අවුරුද්දක් නොවේ නම් අධික අවුරුද්දක් නොවේ කියලා ලියන්න ඕනේ. හරිද? නමුත් මේක ආපු විදිහට ඉගෙන ගන්න බෑ. එහෙනම් මේ ටිකේදී පුරුදු වෙන මේවා ලියන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට කිව්වා අර අලුවත් දාලා දෙන්නේ දෙවෙනි දරුවේ අපිට කියන්නේ 100 ගුණාකාරයක් නම් මොකද කරන්න ඕනේ? 400ෙන් බෙදන්න ඕනේ කියනවා. එහෙනම් 2400ෙන් බෙදුවා. 2400ෙන් බෙදෙනවා. ගානට 5යි කියලා ආවනේ. ඒ හින්දා අපිට කියන්න බලන්න 400ෙන් බෙදෙනවා. 100 ගුණාකාරයක් 400ෙන් බෙදෙනවා. ඒ කියන්නේ මෙයා කවුරු වෙනවද? අධික අවුරුද්දක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. right? ඔන්න පළවෙනි උදාහරණය. right. ඔක දාගන්න ටක් ගාලා. වීඩියෝ එක හෝල්ඩ් කරලා දාගන්න right. දැන් අය බලමු. ක්‍රිස්තු වර්ෂ 1900 මේ වගේ පුළුවන්ද කියලා. හරි. අපි දැන් බලමු ඊළඟට ක්‍රිස්තු වර්ෂ 1900. හරි. දැන් මේ වගේම කරන්න යන්නේ. අධික අවුරුද්දක්ද කියලා අහන්නේ අපි. කාවද? අපෙන් අහනවා ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක්ද නැද්ද කියලා අහනවා. එහෙනම් මොකද කරන්නේ අපි? අපි මුලින්ම බලනවා මෙයා 100 ගුණාකාරයක්ද නැද්ද කියලා බලන්න ඕනේ. 1900 කියන්නේ නිකන් බලන්නවා 100ෙන් බෙදලා. එයා බෙදෙනවා නම් ගාන්න 100ෙන් 100 ගුණාකාරයක්. 100ෙන් බෙදෙනවා. 1ට නෑ, 19ට නෑ, 190ට 1යි. එහෙනම් එතනින් 100යි. 90ක් ඉතුරුයි. 900ට 100ව 9යි. ඒ කියන්නේ 900යි. හරිනේ. අග ඉලක්කම් දෙකක් බිංදු දෙකක් කියන්නේ අනිවාර්යයෙන්ම 100 ගුණාකාර කියලා වලට තේරෙනවා. එහෙනම් 1900 කියන්නේ 19 වැඩි කිරීම 100 නේද? ඒ හින්දා බැවින් අපිට කියන්න පුළුවන් 1900 මොකද වෙන්නේ? 100 ගුණාකාරයක් වේ කියලා කියන්න පුළුවන්. එයා 100 ගුණාකාරයක් වෙනවා. හරිද? එහෙනම් අපි කිව්වා 100 ගුණාකාරයක් වෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? 100 ගුණාකාරයක් වෙනවා නම් අපි මේ 1900 බෙදන්න ඕනේ කාගෙන්ද? 400. හරිද? අපි එහෙනම් 1900 අපි 400ෙන් බෙදනවා. 1ට නෑ, 19ට නෑ, 190ට නෑ. 1900ට 400ව තියෙන 4ක් වගේ. 4 වරක් 4 1600යි. ඉතුරු වෙනවා කීයක්ද? 300ක්. ඒ කියන්නේ මෙයා 1900 400ෙන් බෙදුවාම මොකද වෙන්නේ? එයා ඉතුරු වෙනවා. ඒ කියන්නේ 1900 බෙදීම 1900 400ෙන් බෙදුම අපිට ආවේ 4යි. ඉතිරි 300යි කියලා. ඒ කියන්නේ 1900 400ෙන් නොබෙදේ. අපිට කියන්න පුළුවන් 1400 මොකද වෙන්නේ? 400ෙන් නොබෙදේ. මොකද මෙයා බෙදුවාම ඉතුරු වෙනවානේ. ඉතුරු වෙනවා කියලා කියන්නේ එයා බෙදෙන්නේ නැහැ කියන එකනේ. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒ හින්දා දැන් 100 ගුණාකාරයක් නම් 400ෙන් බෙදෙන්න ඕනේ කිව්වා. 400ෙන් බෙදෙන්නේ නැහනේ. ඒ කියන්නේ 1900 අධික අවුරුද්දක් වෙනවද? නෑ. එහෙනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක් නොවේ. right? එහෙනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක් නොවේ කියලා. right. ඔකත් දාගන්න ටක් ගාලා ලියාගන්න. වීඩියෝ එක හෝල්ඩ් කරලා ලියාගන්න.
හරි. දැන් බලමු අපි ක්‍රිස්තු වර්ෂ 2008 කියන එක කියනවා. බලමු දැන් ක්‍රිස්තු වර්ෂ 2008 අධික අවුරුද්දක් වෙනවද නැද්ද කියලා. හරි. ක්‍රිස්තු වර්ෂ 2008 අධික අවුරුද්දක්ද කියලා අහනවා. දැන් ඔයා තේරෙනවා බැලුව ගමන් 2008 කියන එක නා 100 ගුණාකාරයක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2008 100 ගුණාකාරයක් නොවේ. නේ අග ඉලක්කම් දෙක බිංදු දෙකක් නෙවෙයිනේ. එහෙනම් එයා අනිවාර්යයෙන්ම 100 ගුණාකාරයක් වෙන්නේ නැහැ. 100 ගුණාකාරයක් වෙන්න නැත්නම් අපි කාගෙන්ද බෙදන්න කිව්වේ? අපි කිව්වා 4ෙන් බෙදන්න කියලා නේ. 100 ගුණාකාරයක් වෙන්න නැත්නම් එයා බෙදන්න ඕනේ අපි කාගෙන්ද 4ෙන්. එහෙනම් 2008 බෙදනවා කාගෙන්ද 4ෙන්. right 2008 4ෙන් බෙදන්න. 4 වරක් 5 20යි. 4 ඒවා බිංදුවයි 8 4 ඒවා 2යි. ඉතුරු වෙන්නේ නැහනේ. ඒ කියන්නේ මෙයා ගාන්න බෙදුවා වෙන්නේ කීයද 502යි. නිසා අපිට කියන්න පුළුවන් 2008 4ෙන් බෙදේ. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා ක්‍රිස්තු වර්ෂ 2008 මොකද වෙන්නේ? අධික අවුරුද්දක් වේ නේ. ඇයි ඒ? මෙයා 100 ගුණාකාරයක් නෙවෙයි 100 ගුණාකාරයක් නෙවෙයි නම් අපි බෙදන්නේ 4ෙන්. 4ෙන් බෙදෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා මොකද වෙන්නේ? අධික අවුරුද්දක් වෙනවා කියන එක. right? ඔන්න ඊළඟ එක. right? දාගන්න ඕරක් ගාලා. වීඩියෝ එක හෝල්ඩ් කරලා දාගන්න ටක් ගාලා. ඒකට හරි. දැන් ඔන්න ලියාගන්න අනුමාත්‍රිකාවක්. කාලය මනින ඒකක. කාලය මනින ඒකක අතර සම්බන්ධතාවය. කාලය මනින අනුමාත්‍රිකාවක් ලියාගන්න. කාලය මනින ඒකක අතර සම්බන්ධතාවය. කාලය මනින ඒකක අතර සම්බන්ධතාවය. කාලය මනින ඒකක අතර සම්බන්ධතාවය. හරි. කාලය මනින ඒකක අතර සම්බන්ධතාවය. හරි. දැන් මෙතෙන් දුවට වැදගත් වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි පුතේ සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න මාස එකක් කියලා ගන්නේ සමස්තයක් විදියට මාසයක් කියලා අපි ගන්නේ දින 30ක් කියලා. right? පොදුවේ අපි මාසයක් කියලා ගන්නේ කොච්චරක්ද? දින 30ක්. ඒ කියන්නේ අපි දැන් අපිට අහනවා මෙහෙම ප්‍රශ්නයක්. අපිට අහනවා මාස 3ක කාලය දින කීයද කියලා අහනවා නේද? එතකොට මාස 3ක කාලයේ දින කීයද කියලා අහද්දි මාසයකට දවස් 30යි කියලා මාස 3ට දවස් 90යි කියලා අපි ගන්නෙ. හරි එහෙමයි අපි ගන්නෙ. එහෙනම් මාස එකක් කියන්නේ දින 30ක්. ඊළඟට අවුරුදු එකක් කියලා අපි ගන්නේ සාමාන්‍යයෙන් දින 365ක්. 360ක් තියෙනවා තමයි. නමුත් අපි අවුරුද්දක් කියලා ගන්නේ සාමාන්‍යයෙන් ගණන් හදද්දී අවුරුද්දක් කියලා ගන්නේ කොච්චරක්ද? දින 365ක්. ඒ වගේම අවුරුදු එකක් කියලා කියන්නේ සති කොච්චරක්ද? 52ක්. අවුරුද්දක් කියලා කියන්නේ සති 52ක් කියලා අපි ගන්න. right? ඔන්න ඔය ටික දාගන්න. ඔය ටික දාගන්න. ඔය ටික දාගන්න. right. ඊට පස්සේ ලියාගන්න අපේ ඊළඟ අනුමාත්‍රිකාව. ඊළඟ අනුමාත්‍රිකාව ලියාගන්න. අවුරුදු වලින් දක්වා ඇති කාලයක්. 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 දින වලින් දැක්වීම. අවුරුදු වලින් දක්වා ඇති කාලයක් දින වලින් දැක්වීම. අවුරුදු වලින් දක්වා ඇති කාලයක් දින වලින් දැක්වීම. ඒකට ලියාගන්න රෝස පාට පෑනේ මෙහෙම. ඒක යටතේ පල්ලෙන් තරුවක් දාලා ලියාගන්න මෙහෙම. අවුරුදු වලින් දක්වා ඇති කාලයක්. අවුරුදු වලින් දක්වා ඇති කාලයක්. අවුරුදු වලින් දක්වා ඇති කාලයක්
අවුරුදු වලින් දක්වා ඇති කාලයක්. අවුරුදු වලින් දක්වා ඇති කාලයක්. දිනවලින් දැක්වීමේදී අවුරුදු වලින් දක්වා ඇති කාලයක්. දිනවලින් දැක්වීමේදී අවුරුදු වලින් දක්වා ඇති කාලයක්. දිනවලින් දැක්වීමේදී අවුරුදු ලෙස දී ඇති ගණන අවුරුදු ලෙස දී ඇති ගණන 365න් ගුණ කළ යුතුය. අවුරුදු ලෙස දී ඇති ගණන 365න් ගුණ කළ යුතුය. අවුරුදු ලෙස දී ඇති ගණන 365න් ගුණ කළ යුතුය. right හොඳට බලන් ඉන්න. මම උදාහරණයක් කතා කරනවා පස්සේ ගණන් ටිකක් දෙන්න. හරි උදාහරණයක් බලමු. දැන් අපිට දෙන උදාහරණයක් මෙහෙමම ගන්නම්. අවුරුදු 3ක කාලය අපෙන් අහනවා පුතේ දින කීයද කියලා අහන්න. අවුරුදු 3ක් කියන්නේ දින කීයක්ද කියලා අහන්න. ඉතින් අපි දන්නවා අවුරුදු 1ක් කියලා කියන්නේ කොච්චරද? අවුරුදු 1ක් කියලා කියන්නේ දින 365ක්. එහෙනම් අපෙන් අහන්නේ අවුරුදු 3ක කාලය. එහෙනම් අවුරුදු 3ක් කියන්නේ දින කීයක්ද හොයන්න මොකද කරන්නේ? අපි 3 වැඩි කරනවා කාගෙන්ද? 365යි. හරි. එහෙනම් අපිට හරිය ලේසි. 365 ගුණ කරා 3. 3 වරක් 5 15න් 5 එකක් ඉතුරුයි. 3 වරක් 6 18 1යි 19න් 9 එකක් ඉතුරුයි. 3 වරක් 3 9 1යි 10යි. එහෙනම් අපිට එන උත්තරේ දින කීයක් කියලාද? 1095ක් කියලා. right එහෙනම් අවුරුදු 3ක් කියලා කියන්නේ අපිට එන උත්තරේ දින 1095ක් කියලා. තව එකක් බලමු. තව උදාහරණයක් ඒකෙම අපෙන් අහනවා අවුරුදු 10ක කාලය දින කීයද කියලා අහනවා. අවුරුදු 10ක කාලය දින කීයද කියලා අහනවා. එහෙනම් අපි දන්නවා අවුරුදු 1ක් කියලා කියන්නේ දින 365ක්. අවුරුද්දක් කියලා කියන්නේ දින කීයක්ද? 365ක්. අපෙන් අහන්නේ අවුරුදු කීයක්ද? අවුරුදු 10ක් අහන්නේ. එහෙනම් මොකද කරන්නේ? ඒක දින ගාන හොයන්න. 10 ගුණ කරනවා කාගෙන්ද? 365යි. අපි දන්නවා ඕනම සංඛ්‍යාවක් 10න් ගුණ කරද්දී අපි මොකද කරන්නේ? ඕනම සංඛ්‍යාවක් 10න් ගුණ කරන්න තිබ්බොත් ඒ සංඛ්‍යාව ලියලාකට බිංදුවක් දාන්න තියෙන්නේ. එහෙනම් අපිට එනවා අවුරුදු 10ක් කියලා කියන්නේ දින කීයක් කියලාද? දින 3650ක් කියලා එනවා. right හරි. ඔය දාගන්න උතර පල්ලේ වීඩියෝ හෝල්ඩ් කරලා දාගන්න. right දාගන්න පුතේ ඊළඟට අවුරුදු වලින් දී ඇති කාලයක් මාස වලින් දැක්වීම. අවුරුදු වලින් දී ඇති කාලයක් මාස වලින් දැක්වීම. අවුරුදු වලින් දී ඇති කාලයක් මාස වලින් දැක්වීම. right ඒකට දාගන්න රෝස පාටින් තනුවක් දාලා ලියා ගන්න. ඒකට රෝස පාටින් තනුවක් දාලා ලියා ගන්න මෙහෙම. අවුරුදු වලින් දී ඇති කාලයක් අවුරුදු වලින් දී ඇති කාලයක් මාස වලින් දැක්වීමේදී අවුරුදු වලින් දී ඇති කාලයක්
මාස වලින් දැක්වීමේදී අවුරුදු වලින් දී ඇති කාලයක් මාස වලින් දැක්වීමේදී අවුරුදු ලෙස දී ඇති ගණන අවුරුදු ලෙස දී ඇති ගණන අවුරුදු ලෙස දී ඇති ගණන 30න් ගුණ කළ යුතුය. අවුරුදු ලෙස දී ඇති ගණන 30න් ගුණ කළ යුතුය. 12න් ගුණ කළ යුතුය. right 12න් ගුණ කළ යුතුය. right අවුරුදු ලෙස දී ඇති ගණන 12න් ගුණ කළ යුතුය. අවුරුදු ලෙස දී ඇති ගණන 12න් ගුණ කළ යුතුය. right 30න් නෙමෙයි අවුරුද්දක් කියන්නේ මාස 12ක්. අවුරුද්දක් කියලා කියන්නේ මාස 12ක්. එහෙනම් අපෙන් අහනවා අවුරුදු 3ක කාලයේ මාස කීයද? බලන්න. අපි දන්නවා අවුරුදු එකක් කියලා කියන්නේ මාස කීයක්ද? 12ක්. එහෙනම් අපෙන් අහන්නේ අවුරුදු 3ක් කියන්නේ කොච්චරක්ද කියලා. එයා මාස වලට ගන්න මොකද කරන්නේ? 3 වැඩි කරනවා 12න්. එහෙනම් 3 12න් වැඩි කරාම අපිට උත්තරයක් එනවා කීයක් කියලාද? මාස 36ක් කියලා එනවා. අපිට එන උත්තරේ මාස 36ක් කියලා. right දාගන්න උදාහරණයක්. right ඊළඟ අනුමාත්‍රිකාව. right මේ වලින් පොඩි පොඩි ගණන් තමයි අහන්නේ. ඒකම වැඩි හදන්න තියන්නේ. right වැදගත්ම කාරණාවට අපි යමු. ඊළඟට පුතේ අනුමාත්‍රිකාව දාගන්න. දින වලින් දක්වා ඇති කාලයක්. 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 මාස හා දින වලින් දැක්වීම. දින වලින් දක්වා ඇති කාලයක්. මාස හා දින වලින් දැක්වීම. දින වලින් දක්වා ඇති කාලයක්. මාස හා දින වලින් දැක්වීම. ඒකට තරුවක් දාලා යන්න මෙහෙම තරුවක් දාලා රෝස පාටින්. දින වලින් දක්වා ඇති කාලයක්. 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 ඔව් රෝස පාට පෑනේ. දින වලින් දක්වා ඇති කාලයක්. මාස හා දින වලින් දැක්වීමේදී මාස හා දින වලින් දැක්වීමේදී මාස හා දින වලින් දැක්වීමේදී දින ගණන 30න් බෙදිය යුතුය. 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 හරි. හොඳට බලන්න ඉන්න. දින 250ක කාලය මාස හා දින වලින් දක්වන්න කියලා කියනවා පුතේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? දීලා තියෙන දින ගාන 250 බෙදනවා කාගෙන්ද 30න්. දැන් 30න් බෙදන්න බය වෙන්න එපා. දෙකට 30ව නැහෙනි. 25ටත් 30ව නැහැ. එහෙනම් 250ට බලනවා. 250ට මට හිතනවා නිකන් හිතන්න. ඔයා හිතනවා 6ක් තිබ්බ කියලා දැන්. ඔයා 6 දැම්මා. එතන බලන්න
6 වරක් බිඳුව බිඳුවයි 6 වරක් 3 18යි 180ක් නෙන්නේ. තව තියෙන්න පුළුවන් නේ. අපි හිතනවා තව තියෙන්න පුළුවන්. එහෙනම් මම 30 ගුණ කරලා බලනවා 8ෙන්. 30 ගුණ කරලා බලනවා 8ෙන්. 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 3 24යි 240ක් ආවේ. වාසනාවට හිතනවා අපෝ 250ක් නෑ 240ද තව මදි වට. මම 9ෙන් ගුණ කරනවා කියලා ගුණ කරනවා. 30 ගුණ කරලා බලනවා 9යි. 9 වරක් බිඳුව 9යි 9 වරක් 3 කීයද 27යි. 270ක් කියන්නේ. එහෙනම් මට තේරෙනවා 250ට 30ව කීයක් වගේ තියෙන්නේ? 8ක්. ටක්කරේදී පුළුවන් වෙන්න ඕනේ 3 වරක්. මේ 3 වරක් 8නේ 24 වෙන්නේ. එහෙනම් 250ට තියෙන්නේ 30 8ක්. 30 8ෙන් ගුණ කරාම එනවා 240යි. බිඳුවේ බිඳුවක් අඩු කරනවා බිඳුවයි. 5න් 4ක් අඩු කරනවා 1යි. එහෙනම් මෙයා බෙදුවා අපිට එන්නේ 8යි ඉතිරි 10යි කියලා එන්නේ. ඒ කියන්නේ අපිට මෙහෙම බෙදුවාට පස්සේ පුතේ මතක තියාගන්න 30න් බෙදන්න විතරයි මෙයාගේ තියෙන්නේ මහ ලොකු දෙයක් නැහැ. ඒ යක්කේ 30න් බෙදන්න තියෙන්නේ. එහෙම බෙදුවාම මේ උඩින් එන්නේ දින උඩින් එන්නේ මාස ඉතුරු වෙන්නේ මොනවද? දින. එහෙනම් අපිට මෙයාගේ උත්තරය ලියන්න පුළුවන් කොහොමද? මාස 8යි දින කීයක් කියලාද? මාස 8යි දින 10ක් කියලා ලියන්න පුළුවන්. මෙයා ලියන්න පුළුවන් මාස 8යි දින 10ක් කියලා. right? ඔන්න අපි උත්තරේ ගත්තා. මෙයාව දාගන්න. දාගන්න යා. හරි. දාගන්න තමයි දුන්නා. වෙලාව. එක දෙනවා. ඔයාලට දෙනවා දින ඔන්න බෙදන්නවා 621ක කාලය මාස හා දින වලින් දක්වන්න. දින 621ක කාලය මාස හා දින වලින් දක්වන්න කියලා කියන්නේ. කරන්න බං තනියම. දින 621ක කාලය මාස හා දින වලින් දක්වන්න. right අගලද මේ ප්‍රමාණවත් හරි අපි නම් මොකද කරන්නේ 620 බෙදනවා 30න් හරි 6ට 30 ව නැහැ 62ට තියෙනවා 30ව දෙකක් 30ව දෙකක් කියන්නේ 60යි ඉතුරු වෙනවා දෙකක් 20ට 30ව බිඳුවයි 30 බිඳුවෙන් ගුණ කරාම එන්නේ බිඳුවයි එහෙනම් මෙතනින් ඉතුරු වෙනවා කීයක්ද 20ක් එහෙනම් අපිට උත්තර එනවා මාස 20යි දින 20යි කියලා. right මාසත් 20යි දිනත් 20යි කියලා. ඔන්ලයින් වැඩේ නවත්තනවා. නමුත් ඔයාලට වැඩක් කවරලා මම නවත්තන්නේ කාලයත් එක්ක. ඔයා උත්සාහ කරන්න ඕනේ. දැන් අපේ 6 වෙනි පාඩමනේ. 6 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසයයි අච්චුපතේ 6 වෙනි පාඩමේ දෙවෙනි අභ්‍යාසයයි. මෙන්න මේ අභ්‍යාස දෙක කරන්න ගන්න ඕනේ දැන්. right ඔයාලට පුළුවන් දැන් මෙතන වීඩියෝ එකෙන් එළියට යන්න. හරි මේ වීඩියෝ එකෙන් එළියට ගිහිල්ලා මේ ගණන් මේ අභ්‍යාස දෙක හදන්න අනිවාර්යයෙන්. දැම්ම හදලා මට එවන්න. ඒතකොට ලබන සතියම පන්ති පටන් ගන්නකොට මේක සාකච්ඡා කරනවා දැම්ම හදන්න. පැය භාගයක් වගේ කාලයක් තියෙනවා ඔයගොල්ලන් හදන්න. මේ ගණන් ටික හදලා මට එවන්න.